හොඳයි 10 පන්තියේ දරුවෝ බලන්න අපි අද 10 ශ්‍රේණියේ ඔයගොල්ලෝ ලියපු තුන්වෙනි පරීක්ෂණය 3 මේකයි සාකච්ඡා කරන්නේ. මේ පේපර් එක හදලා තියෙන්නේ ඔයගොල්ලෝ 11 අවසර පොතේ මුල පාඩම් 7. පාඩම් 7කින් තමයි පේපර් එක හදලා තියෙන්නේ. හැබැයි මේ පේපර් එකේ උත්තර බලන්න එපා. ඔයාලා පොතේ මේ පේපර් එක ලියලා නැත්නම්. මේ පේපර් එක ලියන්න පහුගිය බ්‍රහස්පතින්දා පේපර් එක එව්වා. මම හිතන්නේ තුන්වෙනිදා පේපර් එක එව්වා. තුන්වෙනිදා ඔයගොල්ලන්ට පේපර් එක WhatsApp group වලට දැම්මා. ඉතින් වැඩ කරන ළමයි පේපර් එක ලියලා ඇති. පේපර් එක ලිව්වා විතරක් උත්තර බලා ගන්න කිසියම් ළමෙක් පේපර් එක ලියලා නැත්නම් පැය දෙකක් අරගෙන පේපර් එක ලියලා උත්තර බලන්න. එහෙම නැතුව උත්තර බලාගෙන වැඩක් නැහැ. මොකද අපිට තියෙන රටේ තියෙන තත්ත්වය අනුව මේ පේපර් ලියන්න කාලයක් හම්බ වෙන්නේ නැහැ. පේපර් ලියා ගන්නත් ඕනේ. පේපර් ලියන්න නැත්නම් මගේ පන්තිවලින් වැඩක් නැහැ. ඒ හින්දා පේපර් ටික ලියා ගන්න ඕනේ. පේපර් ටික ගෙදර ලියන්න ඕගොල්ලෝම අඩුපාඩු හදාගෙන ලකුණු දා ගන්නට ඕනේ. හොඳයි. එහෙනම් දැන් ලියපු අය බලාගන්න ලියපු නැති කිසියම් දරුවෙක් ඉන්නව නම් බලන්න එපා. කොයි වෙලේක හරි ලියලා ඉවර වෙලා උත්තර පත්‍රය බලන්න. හරි. පළවෙනි කාරණා බලන්න. 1 වාහනයක් පැයට කිලෝමීටර් 60ක ඒකාකාර වේගයෙන් ගමන් කරනවා. ඒක පැය 3කදී කොච්චර යනවද? පැයකට කිලෝමීටර් 60යි. එහෙනම් පැය 3කට 3ෙන් වැඩි කළා කිලෝමීටර් 180. මේ 180 තියෙනවා නම් ලකුණු දෙකම දෙන්න. දෙවෙනි කාරණා. රූපේ දැක්කන පරිමිතිය සොයන්න වටේ තියෙන ඉලක්ක ටික එකතු කරන්න. 6 ඒවා 2යි 8 ඒවා 3යි 12යි 20යි 28යි 30යි 36යි කියලා තිබුණා නම් ලකුණු දෙකම දෙන්න. තුන්වෙනි ඍණ 3 මුණ කිරීම ඍණ 4 සදිස් සංඛ්‍යා සමාන ලකුණු වැඩි වෙනකොට හැදෙන්නේ ධන 3 වරක් 4 දුක 4 ඒ වර්ග ඍණ 81 සාධක සොයන්න ඒ වර්ග ඍණ 9 වර්ග මේ තියෙන්නේ එහෙනම් වර්ග දෙකක අන්තරයට ඒ ඍණ 9යි ඒ ධන වර්ග දෙකක අන්තරයට මේකේ 12ට ලකුණු දෙකම දෙනවා මේකේ මේ සාධක දෙකට ලකුණු දෙකම දෙනවා පස්වෙනි එක රුපියල් 800කින් 4ෙන් 3ක් කොච්චර 800 4ෙන් 3ෙන් වැඩි වෙනවා 4 වරක් කැපෙනවා 800ට 200යි 200 3යි රුපියල් 600 600 හරියට ලකුණු දෙකම දෙනවා අය පොතක මිල පැන්සලක මිලට වැඩිය 7.50ක් වැඩි පොතක මිල 16.50 නම් පැන්සලක් කීයද පොතක මිල පැන්සලක මිලට වැඩිය 7.50ක් වැඩි. ඒක පොත තමයි ගණන් වැඩි. ඒක පොතේ මිල 16.50 නම් පැන්සලේ මිල ඊට වැඩිය 7.50ක් අඩුයි. එහෙනම් උත්තරේ රුපියල් 9. පැන්සල රුපියල් 9යි ලකුණු 7. රූපේ දැක්වෙන ගණකාභයේ පරිමාව 6 වැඩි කිරීම 8 වැඩි කිරීම 3. 48 3යි 144යි පරිමාව ඝන සෙන්ටිමීටර ලකුණු දෙකයි 8 වෙනි ප්‍රශ්නේ පොත් රාක්කයක තට්ටු අතර පරතරය සෙන්ටිමීටර් 30යි පොතක ඝනකම 2.5යි තට්ටුවක පොත් කීයක් තියන්න පුළුවන් 30 බෙදන්න 2.5 සෙන්ටිමීටර 30ක් ඝනකමක් තුල 2.5 පොත් කීයක් තියන්න පුළුවන් පොත් ගන්න කොට ලකුණු දෙකයි 9 එකට 50000 පරිමාණයට ඇඳලා තියෙනවා සිතියම එකට 50000 පරිමාණයට සිතියමක් ඇඳලා තියෙනවා ඒ කිව්වේ සෙන්ටිමීටර එකකින් සෙන්ටිමීටර 50000ක් පෙන්නලා තියෙනවා සෙන්ටිමීටර එකකින්
පොඩ්ඩයි නෝනේ. එතකොට 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර් 50000 නම් 1 සෙන්ටිමීටරයකින් මේක මීටර කළොත් මීටර් 500. එහෙම නැත්නම් කිලෝමීටර් භාගය. 1 සෙන්ටිමීටරයකින් කිලෝමීටර් භාගයක් වෙන්නනවා. අහන්න මොකක්ද? නගර දෙකක් අතර දුර සෙන්ටිමීටර් 8කින් පෙන්වනවා. එහෙනම් සෙන්ටිමීටර් 8කින් පෙන්වන දුර සැබෑ දුර කොච්චරද? 1 සෙන්ටිමීටරයකින් කිලෝමීටර් භාගය. එහෙනම් සෙන්ටිමීටර් 8කින් පෙන්නනවා භාගය 8යි. ඒ කියන්නේ කිලෝමීටර් 4ක් වෙනවා. හරි. ඒකේ උත්තරේ තියෙනවා නම් ලකුණු දෙක ලැබෙනවා. දහවෙනි ප්‍රශ්නේ මේ රූපේ PQR සරල රේඛාව. මෙතන S. මේ කෝණය 32යි. අහනවා PQS කියන මේ පැත්තේ කෝණය. ඒතර PQS කෝණය 180 න් අඩු කරනවා 32. එහෙනම් උත්තරේ 148. හරි නම් ලකුණු දෙක. 11 වෙනි ගාන වර්ග මීටර් 100ක බිම කාලයක කරන්න සායන් ලීටර් 8ක් ඕන. හරි? ලීටර් 8කින් වර්ග මීටර් 100ක් කාලයක කරන්න පුළුවන්. වර්ග මීටර් 100 කාලයක කරන්න ලීටර් 8ක්. ලීටර් 6කින් කොච්චර ආලේප කරන්න පුළුවන්? එහෙනම් 1 ලීටරයක් බලන්න 100 බෙදනවා 8. ඕක 1 ලීටරයකින් ආලේප කරන්න පුළුවන් ප්‍රමාණය. එහෙනම් ලීටර් 6කින් බලන්න 6න් වැඩි කරනවා. දෙවරක් 4යි, දෙවරක් 3යි. 4 ඒවා 25යි. උත්තරේ 75යි වර්ග මීටර. වර්ග මීටර 75ක ආලේප කරන්න පුළුවන්. ලකුණු දෙකක්. 12. පහත් දැක්වෙන තොරතුරු අනුව x ට සමාන කෝණ දෙකක් ලියන්න. දැන් මේ රේඛා දෙක සමාන්තරයි කියලා ඊතල වලින් පෙන්නනවා. මෙතන E B C D x y b q x ට සමාන කෝණ එකක් x කියන කෝණේ සමාන වෙනවා d ට. ඒකාන්තර කෝණ දෙක. ඔය දෙක සමාන. x සහ d ඒකාන්තර. හරි? ඊළඟට x සමානයි a ට. අනුරූප කෝණ. x සමානයි a ට අනුරූප කෝණ. x සහ e. ඒ වගේම x සහ q. x සහ q ප්‍රතිමුඛ කෝණ. ඉතින් අපිට ලියන්න කියන්නේ x ට සමාන කෝණ දෙකක් ලියන්න. එතන a d q කියන තුනෙන් දෙකක් ලියවනම් a හරි d හරි q හරි. ඒ තුනෙන් දෙකක් ලියවනම් හම්බ වෙනවා එකට එක ගානේ ලකුණු දෙක. දෙකයි ලියන්නේ. 13. මිනිහෙක් තම මාසික ආදායම 7200 වියදම් කරන ආකාරය වටපස්ථානික වෙන්නලා තියෙනවා. ඒ අනුව ඔහු ගමන් වේදන් සඳහා වැය කරන මුදල කීයද? වටපස්ථානේ පේනවා ගමන් වේදන් වලට වෙන් කරලා තියෙනවා අංශක 360න් 90. කේන්ද්‍රයේ වටේ කෝණය 360යි. ගමන් වේදන් වලට 360න් 90ක් වෙන් කරනවා. එහෙනම් 7200න් කොච්චරද? 360 කැපෙනවා 36ව කැපෙනවා 20යි. රුපියල් 1800යි ගමන් දුර. ඒකේ මේ ක්‍රමයට එකයි උත්තරයට එකයි ලකුණු දෙක බෙදෙන්නේ එහෙම. ඒ ක්‍රමයේ තියෙන්න ඕනේ. 13
14 ඔය ඉලක්කම් ටිකේ 12 18 9 පොදු ගුණාකාර දෙකක්. ඒ කියන්නේ මේ දෙකෙන්ම බෙදෙන පොදු ගුණාකාර. දැන් කුඩාම පොදු ගුණාකාරය නම් 30යි. අපෙන් ඉල්ලන්නේ පොදු ගුණාකාර දෙකක්. එහෙනම් 30යි 2 ගුණය 72. 108 144. දැන් කුඩාම පොදු ගුණාකාරය 30යි. ඊට පස්සේ 30යි ඕනම ගුණාකාරයක් හරි 30යි 2 ගුණය 30යි 3 ගුණය 30යි 4 ගුණය ඕන එකක් හරි. මේකෙන් දෙකක් ලියවන ඕනෑම දෙකක්. ඕනෑම දෙකක් හරි. තව ඈතට ලිය හැකි ඕන තරම්. දෙකක් ලියවන එකට එක ගාන ලකුණු දෙකක්. 15. ටැංකියකින් පහෙන් 3ක් ජලයෙන් පිරී තිබේ. ඉතිරි කොටස පිරවීමට ලීටර් 120ක් ඕන. එහෙනම් පහෙන් 3ක් පිරලා තියෙනවා නම් ඉතිරිය පහෙන් 2. එහෙනම් ඒ ඉතුරු හරිය ටැංකියෙන් පහෙන් 2ක්. පුරවන්නට ඕන ලීටර් 120ක්. එහෙනම් මුළු ධාරිතාව පහෙන් 2ක් කියන්නේ 120 නම් මුළු ධාරිතාව 120 දෙකෙන් බෙදලා පහෙන් වැඩි කරනවා. 65යි 300 ලීටර්. ඒකේ ක්‍රමයට එකයි උත්තරයට එකයි ලකුණු දෙකේ. 16 3x ඍණ 5 සමානයි 7. විසඳන්න ලියපු පියවර කීපයක් තියෙනවා. 3x ඍණ 5 නැති කරන්න ධන 5 ලියුවා. එහා පැත්තට 7 ධන 5. ඊට පස්සේ 3x සමානයි මේ කැපිලා ගියා 7යි 5යි 12. මේ පෙරට ලකුණු. ඔය පෙරේ ලකුණු. ඊට පස්සේ 3x 3ෙන් බෙදුවා 12 3ෙන් බෙදුවා. එහෙනම් x සමානයි 4යි. මේකට ලකුණු. මේ ලකුණු දෙක බෙදෙන්නේ. මේ පේවර දෙකට තමයි ලකුණු දෙකේ. 17. පැත්තක දිග සෙන්ටිමීටර් 20ක් වෙච්ච සමචතුරාස්‍ර තහඩුවක් තියෙනවා. 20 තහඩුවක්. මේකේ අරය 7ක් වූ අර්ධ වෘත්තාකාර කොටස් 4ක් මේ විදිහට මේ 4 වලට පාස් කරනවා. අහනවා මුළු රූපේ පරිමිතිය. ඒතර මුළු රූපේ පරිමිතිය ගත්තහම පැත්තක දිග 10යි. පැත්තක දිග 20යි. පැත්තක දිග 20යි. අරය 7යි. මේකේ අරය 7යි. ඒතර මෙතන තියෙනවා අරය 7ේ අර්ධ වෘත්ත 7ක්. ඒ කියන්නේ වෘත්ත දෙකක් තියෙනවා. 2 5 r ඒවා දෙකක්. 2 5 r කියන්නේ 7. 2 5 r කියන්නේ 7 මේ දෙක. අර්ධ වෘත්ත දෙකෙන් එක වෘත්තයක් හැදෙනවා. ඒ වගේ වෘත්ත දෙකක් තියෙනවා. ඔන්න මේ ඡාප හතරම එකතු වෙනවා. හරි? මේ දෙකෙන් එක වෘත්තයක් හැදෙනවා. මේ දෙකෙන් තව වෘත්තයක් හැදෙනවා. එකයි දෙකෙන් වැඩි. මේ වෘත්ත දෙක. ඒකට එකතු වෙනවා. දැන් මේ ඡාප හතර හරි. බලන්න තව මොනවද එකතු වෙන්නේ කියලා පරිමිතිය. මෙතන 7යි 7යි 14යි 20ෙන් තව 6ක් ඉතුරු වෙනවා. ඒ පැත්තක් 20යි කියවනේ. මෙතනත් 6ක් තියෙනවා. මෙතනත් 6ක් තියෙනවා මෙතන. එහෙනම් මෙතන තියෙනවා 6 කෑලි 4. 1යි 2යි 3යි 4යි. මේකට එකතු වෙනවා 6 කොටස් 4. මුළු රූපේ පරිදි. හරි? 4 7කට 44යි 88යි 24යි. උත්තරේ 112යි. මෙන්න මේ 88 ගත්තට එක ලකුණක් දෙනවා. උත්තරේට ඉතුරුයි. මෙහෙමයි ලකුණු දෙක බෙදෙන්නේ 1000ක් ගන්න. වෙනි ගාන 18 0.3 ගුණ කිරීම 0.03 බෙදීම 0.09 ඉස්සෙල්ලා උඩ වැඩි කරන්න 3 9යි දශම ස්ථාන මෙතන 1යි මෙතන 2යි දශම ස්ථාන 3ක් තියෙනවා
ඕන් දශම ස්ථාන 3යි. ඉතින් එහාට දශම ස්ථාන 3. බෙදීම 0.0.9. දැන් මේ දශම ස්ථාන දෙක නැති කරන්න උඩ යටයි 100 වැඩි කරනවා. ඒක උඩ වැඩි කළාම 0.0 මේ තිතේ යනවා අංක දෙකක් පස්සට 9. මෙතන 9. දැන් බෙද. උත්තරේ 0.0. මෙන්න මේ 0.0.0.9 ගත්තට එකයි උත්තරේට එකයි ලකුණු දෙකේ. 19 0.64 වර්ගමූලය. දැන් අපි දන්නවා 64 මූලය නම් 8යි. 0.64ක් හම් වෙන නම් 0.8. 0.8 වැඩි කරොත් තමයි මේකේ. ලකුණු දෙකයි. 20. ක්‍රීඩකයෙක් මිනිත්තුවකට මීටර 200ක් දුවනවා. එක මිනිත්තුවකට 200ක් දුවනවා. මිනිත්තු 7.5කට කොච්චර දුවනවද? 7.5 වැඩි. මගට බිංදු 2යි 75 2ක් 150. උත්තරේ දශම ස්ථාන අයින් කරන්නේ එක මීටර 1500. මීටර 1500. දශම ස්ථාන එකක් අයින්. ඒකට ලකුණු දෙකයි උත්තරේ. 21. A5යි B ඍණ 3යි නම් 2යි A වර්ග ඍණ 3යි B වලගේ. A වලට 5. 5 වර්ග ඍණ 3යි B වලට ඍණ 3. දෙක වැඩි කළා 5 වර්ග 25යි 3 වර්ග 9යි ගන්න. 25 දෙකක් 50යි 9යි 50. ආදේශයට ලකුණයි උත්තරයට ලකුණයි ලකුණු දෙක. 22. මේ දක්වන ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර කීයද භාගයක්? ආධාරකය 7යි උස 8යි. හැමෙලේම ඍජුකෝණික ත්‍රිකෝණයක වර්ගඵලය හොයනකොට ආධාරකයටයි උසටයි ගන්නේ ඍජුකෝණය අඩංගු පාත් දෙක. එතකොට ලේසි. කර්ණය අරගත්තොත් කර්ණයට ඇඳපු ලම්බක දුර දීලා තියෙනවා නම් පුළුවන් නැත්නම් බෑ. ඒ ද ඍජුකෝණික ත්‍රිකෝණයක වර්ගඵලය සොයන ක්‍රමය තමයි ඍජුකෝණය අඩංගු පාත් දෙක එකක් ආධාරකය අනික උස. මේ ත්‍රිකෝණික වර්ගඵලය හොයන ක්‍රමයේ භාගයක් ආධාරකය විකිරීම උස. දෙවරක් කැපෙනවා 4යි උත්තරේ 28යි වර්ග සෙන්ටිමීටර. ඒකනම් ක්‍රමයට එකක් ලකුණු තියෙනවා උත්තරේ ලකුණයි උත්තරේ විතරයි එක ලකුණයි හම්බුනේ. 23. ආරෝහණ පටිපාටිය කියන්නේ 7න් 3යි 6න් 3යි 5න් 3යි. දැන් මේ භාග තුනේ ලවයන් සමානයි. ලවයන් සමානයි භාග තුනේ. 6න් 3යි 7න් 3යි 6න් 3යි 5න් 3යි. එතකොට 3 කුඩාගයකින් බෙදුවොත් ලැබෙන උත්තරේ විශාලයි. විශාලගයකින් බෙදුවොත් ලැබෙන උත්තරේ කුඩායි. එහෙනම් 7න් බෙදුවට වැඩිය 6න් බෙදුවපුවාම වෙන උත්තරේ වැඩි. ඊටත් වැඩිය 5න් බෙදුවොත් වෙන උත්තරේ වැඩි. ඊටත් වැඩිය 4න් බෙදුවොත් වෙන උත්තරේ වැඩි. බෙදන සංඛ්‍යාව කුඩා වෙන තරමට උත්තරේ විශාලයි. එකම අගේ බෙදන්නේ. එහෙනම් මේක ආරෝහණ පටිපාටිය කියන්නේ කුඩා මේක තමයි 7න්. ඊට වැඩිය ලොකුයි 6න්. ඊට වැඩියත් ලොකුයි 5න්. ඕම් ආරෝහණ පටිපාටිය. ඔය පිළිවෙලට ලියලා තියෙනවා නම් අපි 24 ඍජුකෝණාශ්‍ර කඩදාසියක දිග 9යි පළල 4යි. මේ ඍජුකෝණාශ්‍ර කඩදාසියේ දිග 9යි පළල 4යි. එහි වර්ගඵලයට සමාන වර්ගඵලයක් තියෙන සමචතුරාශ්‍ර කඩදාසියක්. ඔය සමචතුරාශ්‍රයේ මේකේ වර්ගඵල දෙක සමානයි දෙන්නට. ඒතර මේකේ වර්ගඵලය කියලා කියන්නේ ත්‍රිකෝණාශ්‍ර කඩදාසියේ වර්ගඵලය කියන්නේ 9 4 30යි. වර්ග සෙන්ටිමීටර. එහෙනම් සමචතුරාශ්‍රයේ වර්ගඵලය 30යි. අපෙන් අහන්නේ සමචතුරාශ්‍ර කඩදාසියේ පැත්තකදී. එහෙනම් වර්ගඵලය 30යි නම් පැත්තක දිග කියන්නේ 30යි මූලය. සමචතුරාශ්‍රය. උත්තරේ සෙන්ටිමීටරයි. හරි. මේ 6 ගත්තනම් ලකුණු දෙකම දෙනවා. අඩුවානේ 30යි අරන් තියෙනවනේ එක ලකුණක් හම්බ. 6 ගත්තේ නේද 30යි අරන් එක ලකුණක් හම්බ. 25 y සමානයි mx ධන c සූත්‍රයේ x උක්ත කරන්නේ.
එහෙනම් c මෙහාට ගියේ y ඍණ c සමානයි m. x උක්ත කරන්න m වලින් දෙපැත්ත දෙනවා. y ඍණ c බෙදුව m. ලකුණු දෙකක්. හරි. දැන් කෙටි ප්‍රශ්න දෙකේ ලකුණු දාලා ඉවරයි. දැන් ඔය කෙටි ප්‍රශ්න 25 ඉවර වෙච්ච තැනින් මේ කෙටි ප්‍රශ්න 25 ලකුණු ගණිත කීයක් තියෙනවද? කීයක් තියෙනවද කියලා ගණන දාගන්න. හරි? 32යි. ඒවා. තමන්ට හම්බ වෙච්ච ගාන දාන්න ලකුණු ටික එකතු කරලා බලන්න. මොන කෙටි ප්‍රශ්න 25 ඉවරයි එතන. ඒ කියන්නේ මේ කොටස පළවෙනි කොටස ඉවරයි. ඊළඟට ඊළඟ කොටසට යනවා. ඊළඟට බලමු B කොටස. ABCD ABD චතුරස්‍රාකාර කොටසින් සමචතුරාශ්‍රය වෙන. හොඳයි බලන්න දැන් දෙවෙනි කොටස අපි හදමු. පළවෙනි කොටස ඉවරයි. දෙවෙනි කොටස ABD සමචතුරාශ්‍රය කේන්ද්‍ර කෝණය 60ක් වන කේන්ද්‍රික ඛණ්ඩය වත්තක දල සටහන BD දුර 21යි. BD කියන රේඛාවේ දිග 21යි. මෙතන D. මෙතන E, මෙතන C. මේ රේඛාවේ දිග 21යි මීටර. ABD කොටසේ වර්ගඵලය සොයන්න. ABD සමචතුරාශ්‍රය. එහෙනම් 21 වැඩි කිරීම 21යි. උත්තරය 441යි වර්ග මීටර. ක්‍රමයට 1යි. උත්තරයේ තිබුණොත් ලකුණු දෙකම දෙන්න. උත්තරේ නැතුව මේ පෙළ විතරක් ළමයි දීලා තියෙනවනේ එක ලකුණක් දෙනවා කියලායි කියන්නේ. උත්තරේ තිබ්බොත් දෙකම දෙනවා නැත්නම් 21 වැඩි කිරීම 21 කියලා දීලා නවත්තලා එක ලකුණක් හම්බ වෙනවා. ඒකයි ඒක තේරුම. දෙවෙනි කොටස BCD කොටසේ වර්ගඵලය මේ කේන්ද්‍රික ඛණ්ඩේ වර්ගඵලය මේ කෝණේ අංශක 60යි. එහෙනම් 360න් 60යි ϕr වර්ග වෘත්තයක වර්ගඵලය. මේ වෘත්තෙන් කීයෙන් පංගුවක්ද කියලා ගත්තොත් මෙතන කේන්ද්‍රික කෝණය 360යි ඒකෙන් 60ක් කරන් තියෙනවා. වර්ගඵලයේ පාඩමේ ඉගෙන ගත්තා. ඊළඟට ϕr වර්ග r කියන්නේ 21යි වර්ගින්ද දෙපා. ϕr වර්ග ඔක සුරු කළාම එනවා බිඳුවට බිඳුව කැපෙනවා 10න් 6 වරක් 1යි 6 වරක් 6යි 6 කැපෙනවා 7 වරක් 3යි 3ඒව කැපෙනවා 6ට 2යි 2ඒව කැපෙනවා 11යි 11 21න් වැඩි කළා උත්තරය 231යි වර්ග මීටර. ඕ කේන්ද්‍රික ඛණ්ඩේ වර්ග. ඒකට දුන්න ලකුණු 3. මේ පියවර ක්‍රමයක 2යි උත්තරයට 1යි ලකුණු 3. උත්තරේ විතරක් තියෙන එක එක ලකුණයි හම්බුනේ. ඊළඟට අහනවා DC ඡාප දිග තුන්වෙනි කොටස. DC කියන ඡාපයේ දිග. DC දිග. ඒක වෘත්තයකින් අර වගේම 360න් 60යි. ඡාපයේ දිග මුළු වෘත්තය නම් 2πr. 2π 722යි r 21යි. 2πr කියන මුළු වෘත්තයෙන් 360න් 60යි. අර වගේ උසුල් කරමු 10 වරක් කැපෙනවා 6 වරක් 1යි 6යි 7 වරක් කැපෙනවා 3යි 3ඒවා 6ට 2යි 2ට 2 කැපෙනවා උත්තරේ 22යි ඡාප දිග මීටර. ඡාප දිග මීටර 22යි ඒකටත් ලකුණු 3යි මේ ක්‍රමයට 2යි උත්තරයට 1යි 4 වෙනි කොටස. 4 වත්තේ මුළු පරිමිතිය සම්පූර්ණ ඔය තියෙන ඉඩම් කෑල්ලක් මොකේ පරිමිතිය වල යනවා. ඒතර මේ පැත්ත 21යි මේ පැත්ත 21යි මේ පැත්ත 21යි. ඒතර 21 පැති තුනක් තියෙනවා. ඇයි මේකත් 21යි. මේක 21 නම් මේකත් 21 නේ මේ දෙක සමානයි අර යන්නේ. ඒතර 21 ව බලන්නකො 1යි 2යි 3යි 4ක් තියෙනවා. 21 ව 4ක් තියෙනවා. වටේ. එකතු කිරීම මේ 21 වහත පටලවා ගන්න එපා මේ හතර එහෙම නෙමෙයි ඈ
2 3 4යි. මේකේ ඉන්නේ නැහැ පරිමිතිය. මේකේ ඉන්නේ නැහැ පරිමිතිය. මේ 4. ඊට අමතරව මෙන්න මේ DC ඡාපයේ දිග අපි මෙතන හේවි. ආන්ගේ 22. එතන 84යි 22යි උත්තරේ 106යි මීටර. හරි. ඒකට ලකුණු දෙකයි. හරි මුළු ලකුණු හරිනේ. දැන් පළවෙනි ගාන ඉවරයි. දැන් පළවෙනි ගානේ අගින් දාන්න 1 පළවෙනි ගාන 4 ඉවරෙච්ච තැන 1 කියලා දාලා කොටුවක් ඇතුළේ මේ ලකුණු ගාන දාන්න. මුළු ගානම හරිනම් ලකුණු 10ක් තියෙන්න ඕන. තමන්ට හම්බ වෙච්ච ලකුණු ගාන දාන්න. ඊයයි. බිඳුවයි නම් බිඳුවයි. ඒ විදිහට. ඕම් පළවෙනි ගානේ ඉවරයි. දැන් දෙවෙනි ගාන බලන්න. දෙවෙනි ගාන බලන්න. 2. සඳුන් තම මාසික වැටුපෙන් 3න් එකක් ආහාර වලටද 4න් එකක් අධ්‍යාපන කටයුතු වලටද වෙන් කරනවා. ආහාර හා අධ්‍යාපන කටයුතු සඳහා වැය කරන්නේ මුළු වැටුපෙන් කවර භාගයක් දැයි සොයන්න. ඒතර ආහාර වලට 3න් එකයි අධ්‍යාපන කටයුතු වලට 4න් එකයි ඒ දෙක එකතු කරනවා. පොදු ගුණාකාරයේ 12 3ේම 4යි 4ේම උත්තරේ 12න් මුළු වැටුපෙන් 12න් 7 ආහාර වලටයි අධ්‍යාපන කටයුතු වලටයි වෙන් කරන්නේ. ක්‍රමයට එකයි මේක එකතු කරනවා කියලා ලිව්වට එකයි පොදු ගුණාකාරය අරගෙන සුළු කිරීමට එකයි මෙතෙන්ට එකයි ලකුණු තුන. පළවෙනි කොටසේ 2. ඉතිරි වන මුදලින් 5න් එකක් වැයවන්නේ ගමන් වියදම් වලට නම් ගමන් වියදම් සඳහා මුළු වැටුපෙන් කවර කොටසක් වැය කළේද සොයන්න. ඉතිරියෙන් ඉතිරි කොටස හොයා ගන්න ඕන දැන් ඉස්සේ. ඉතින් ඉතිරි කොටස සමානයි 12න් 7ක් වියදම් කරනවා මේ දෙකට. එහෙනම් 12න් 5ක් ඉතුරු වෙනවා. 12න් 5ක් තව ඉතුරු. ඒ කියන්නේ 12න් 7ක් අයින් කළා. තව 12න් 5ක් ඉතුරු. ආන්ගේ ඉතුරු 12න් 5න් ඒ 12න් 5න් එකක් වියදම් කරනවා ගමන් වියදම. මෙන්න ගමන් වියදමට වැය කළ කොටස. වගන්ති ලියන්න පුරුදු වෙන්න ඕනේ. සමානයි 12න් 5න් එකක්. 5න් එකක් ගමන් වියදමට ඉතිරි වන මුදල. 5ට 5 කැපෙනවා උත්තරේ 12න්. ගමන් වියදමට ඉතුරු කරනවා 12න් එකක්. වෙන් කරනවා. ඒකට මේ 12න් 5 ගත්තට එක ලකුණයි. 12න් 1 ගත්තට එක ලකුණයි. ලකුණු දෙකයි. ඒ කොටසට ලකුණු දෙකයි. තුන්වෙනි කොටස ගානේ දැන් වැටුපෙන් කවර භාගයක් ඉතිරිව තිබේදයි සොයන්න. දැන් කොච්චර ඉතුරු දානවා? මෙන්න ඉතිරි කොටස සමානයි දැන්. ඉතිරි කොටස සමානයි. සම්පූර්ණ එකෙන් අඩු කරනවා. දැන් ආහාර සහ අධ්‍යාපනයේ 12න් 7ක් වියදම් වුණා. තව 12න් එකක් වියදම් වුණා ගමන් වියදමට. ඒ දෙක එකතු කරලා සම්පූර්ණ එකෙන් අඩු කරනවා. එහෙනම් සම්පූර්ණ එකෙන් අඩු කළා 12න් 8ක්. සම්පූර්ණ එක කියන්නේ 12න් 12ක්. 12න් 8ක් අඩු කළා. උත්තරේ එනවා 12න් 7ක්. හරි? එහෙම නැත්නම් ඒක සුළු කළොත් 3න් 12න් 4ක් නැත්නම් 3න් 1ක්. හරි? මේ පියවරට එක ලකුණයි. මේ උත්තරේට ලකුණයි ලකුණු දෙකයි. 4 වෙනි කොටස. ඒ 3 වෙනි කොටස මෙහෙමත් ගන්න පුළුවන්. 3 වෙනි කොටස ඉතිරි කොටස හොයන්න පුළුවන් වුණා 12න් 5න් 12න් 1 අඩු කරලා ඒත් හරි. ඔය 3 වෙනි කොටසේ උත්තරේ 12න් 5 අඩු කිරීම 12න් 1කින් ගන්නත් පුළුවන්. එයි මෙතන 12න් 5ක් ඉතුරුයි ආයෙත් 12න් 1ක් තියෙනවා. ඒතර 12න් 4යි නැත්නම් 3යි. එහෙම ගන්නත් පුළුවන්. ඈ අර කොටස ආයෙත් හරි. හොඳයි. අන්තිමට අහනවා තවත් රුපියල් 5000ක් ඔහු මාසික රක්ෂණ වාරිකයක් ගෙවූ පසු වැටුපෙන් 6න් එකක් ඉතිරි වූයේ නම් ඔහුගේ මාසික වැටුප කොච්චරද? දැන් තව 500ක් මාසික රක්ෂණ වාරිකයක් ගෙවුවට පස්සේ දැන් වැටුපෙන් 6න් එකක් ඉතුරු වෙලා තියෙනවා. හරි?
එහෙනම් අපි බලමු රක්ෂණ වාරිකයට ගෙවූ කොටස. රක්ෂණ වාරිකයට ගෙවූ කොටස. දැන් රුපියල් 5000 ගෙවුවට පස්සේ ඉතුරුනේ 6න් එකයි. දැන් ඉස්සෙල්ලා 3න් එකක් තිබුණා. දැන් 6න් එකයි තියෙන්නේ. එහෙනම් 3න් එකෙන් 6න් එක අඩු කරලා. 3න් එකෙන් 6න් එක අඩු කරලා. අඩු කළාම එනවා 3න් 1යි කියන්නේ 6න් 2යි. 2 රින් 1යි කියන්නේ 6න් එකක් ගෙවලා තියෙනවා රක්ෂණ වාරිකය. එයාගේ වැටුපෙන් 6න් එකක් රක්ෂණ වාරිකයේ ගෙවලා තියෙනවා. ඒ රක්ෂණ වාරිකයේ ගෙවන්නේ ඉස්සෙල්ලා 3න් එකක් තිබ්බා. ගෙවුවට පස්සේ 6න් එකයි තියෙන්නේ. එහෙනම් තව 6න් එකක් ගෙවලා තියෙනවා රක්ෂණ වාරිකේ. එයාගේ වැටුපෙන් 6න් එකක් තමයි රක්ෂණ වාරිකේ. ඒ වැටුපෙන් 6න් එකක් සමාන වෙනවා රුපියල් 5000. 5000යි රක්ෂණ වාරිකේ. එහෙනම් මුළු වැටුප සමානයි. වැටුපෙන් 6න් එකක් 5000 නම් මුළු වැටුප 5000 ඒවා 6. රුපියල් 30000. මුළු වැටුප රුපියල් 30000. හරි. අන්තිම කොටසට ලකුණු දීලා තියෙනවා මෙහෙම. මෙතන 6න් එක ගත්තට 1යි. ගෙවුව කොටස 6න් 1යි කියලා ගත්තට 1යි. 6න් එකක් 5000 වැඩි කිරීම 6. නැත්නම් මේ 6න් එකක් 5000යි කියලා ලිව්වට 1යි. 30000ට 1යි ලකුණු 3. 3යි 2යි 5යි 2යි 7යි 3යි 10යි දෙවෙනි ගාන ඉවරයි. හරි. දෙවෙනි ගාන සම්පූර්ණ. භාග පාඩමින් හැම අවුරුද්දෙම වගේ සාමාන්‍ය පෙළ විභාගෙට දෙන විදිය ගණන් පාඩම කරද්දී ඔයගොල්ලෝ ඔය වගේ ගණන් ගොඩාක් හදලා තියෙනවා. ඒ මතක් වෙන්න තමයි මේ පේපර් ලිවීමේ වැදගත්කම තියෙන්නේ. තුන්වෙනි ගාන පළවෙනි කොටස 2x ධන 3y ගේ සම්පූර්ණ වර්ගය ප්‍රසාරණය කරලා ලියන්න තියෙන්නේ. ප්‍රසාරණය කළා මේක ලියන්න තියෙන්නේ. ඒතර පළවෙනි පදේ වර්ගය 2x වල පූර්ණ වර්ග කියන්නේ දෙවරත් එක 4x වර්ග. දාන්න. 2x 3y ගෙන් වැඩි කළා 6xy දෙගුණ කළා 12xy. මුල් පදේ වර්ගය පද දෙකේ ගුණිතයෙහි දෙගුණ. අග පදේ වර්ගය 9y වර්ග. 9y වර්ග. මුල් පදේ වර්ගය පද දෙකේ ගුණිතයෙහි දෙගුණය අවසන් පදේ වර්ගය. හරි. හරි. ඒක තමයි උත්තරය. පද තුනම හරිනම් ලකුණු දෙකක්. දෙවෙනි කොටස. පද තුනම හරියන්න ලකුණු දෙක දෙන්න. දෙවෙනි කොටසේ අහනවා 3x ධන 2y වැඩි කරන්න කියනවා 2x ඍණ 3y. දෙක ගුණ කරන්න තියෙන්නේ. ඒතර ඉස්සෙල්ලා පළවෙනි පදයෙන් මේ දෙන්න වැඩි කරනවා. මේ පද දෙක පළවෙනි පදයෙන් වැඩි කරනවා. 3x 2x ගෙන් 6x වර්ග. 3x 3y ගෙන් 9xy. මොන පළවෙනි පදයෙන් මේ දෙන්න වැඩි කරනවා. දැන් දෙවෙනි පද. 2y 2x ගෙන් 4xy. 2y 3y ගෙන් ඍණ 6y වර්ග. මැද පද දෙක සුළු කළේ 6x වර්ග ඍණ 5xy ඍණ 6y වර්ග. හරි. උඩ පේලියේ වැරදි නම් එක ලකුණයි මේ පේලියේ වැරදි නම් තව ලකුණයි ලකුණු දෙකයි. තුන්වෙනි කොටස. තුන්වෙනි කොටස 2x වර්ග ඍණ 3y ඍණ xy ධන 6x 2x වර්ගත් එක්ක ගන්න මේ දෙන්න ගත්තට ප්‍රසාරකයක් නැහැ xy ගන්න.
පළවෙනි පදේ තුන්වෙනි පදේ එකට ගන්න. දෙවෙනි පදෙත් එක්ක හතරවෙනි පදේ ගන්න. මේ දෙන්නට x පොදුයි 2x ඍණ y ඍණ 3 ඉලක්කම් පොදුයි y ධන හැදෙන්න ඍණ වැඩි වෙන ඍණ වලින් 2x. මෙතන 2x ඍණ y මේක y ඍණ 2x මාරු වෙන්න ඕන බව දන්නවා. 2x ඍණ y මෙතන මාරු කරනවා ධන 3 ලෙස. දැන් මේ දෙක මාරු කරනවා. 2x ඍණ y 2x ඍණ y පොදු සාධකයක් වෙනවා. 2x ඍණ y එක සාධකයක් වෙනවා. අනික x ධන 3. ඒ තමයි අවසාන පිළිතුර. ඒකටත් දීලා තියෙනවා ලකුණු දෙකක්. මෙන්න මේ පියවරට එකයි අවසාන උත්තරේට එකයි ලකුණු දෙක. හතරවෙනි කොටස ගානේ 4 x ධන y සමානයි 7යි x ධන y ගියාගේ 7යි xy සමානයි 10යි නම් x වර්ග ධන y වර්ගය යන්නේ. ඒක ගන්න x ධන y ගේ පූර්ණ වර්ගය සලකන්න. ඒ කියන්නේ 7 වර්ගය. මේකේ වර්ගය සමානයි 7 වර්ගය. දැන් x ධන y ගේ පූර්ණ වර්ගය ලියන්නේ x වර්ග ධන 2xy ධන y වර්ග. මුල් පදේ වර්ගයේ පද දෙකේ ගුණිත දෙගුණය අග පදේ වර්ගයේ සමානයි 49. x වර්ග ධන 2xy වෙනුවට 10යි. ධන y වර්ග සමානයි 49. x වර්ග ධන y වර්ග සමානයි 49න් අඩු කරන්න 10 වරක් 2 20ක්. x වර්ග ධන y වර්ග සමාන වෙනවා 29. ඒකටත් ලකුණු දෙකක් දෙනවා. මෙන්න මේ ප්‍රසාරණයේ ලියුවට නිවැරදි එකයි. උත්තරේට එකයි. අවසන් කොටසයි 5. අන්තිම කොටස 5. x වර්ග ධන 2යි ඍණ 15 සාධක සර්. මැදපදේ කඩන සාධකය තුන් වරක් 5ට කැඩෙනවා. 5යි x ඍණ 3යි x ඍණ 15. x පොදුයි x ධන 5. ඍණ 3 පොදුයි x ධන 5. ඍණ 15 හැදෙන්න ඍණ ධන වැඩි වෙනවා. x ධන 5 පොදු සාධකයක්. ඊළඟ සාධකයේ වෙනවා x ඍණ 3. මේ පියවරට ලකුණයි මේකට ලකුණයි ලකුණු 2යි 4යි 6යි 8යි 10යි ඒ ගානක් ඉවරයි. තුන්වෙනි ගාන අවසන්. හතරවෙනි ගාන. 4 පොදු ක්‍රමයට වර්ගමූලය සොයන්න ඊවල 1 275 වර්ගමූලය පොදු ක්‍රමයට හොයන්න. අර බෙදීමේ ක්‍රමය එහෙම නැත්නම් අපි කියනවා පොදු ක්‍රමයේ මතකයි. අගසික අංක 2 බැගින් වෙන් කරනවා. 2 වෙනම 75 වෙනවා. ඉස්සරෝම බලන්නේ දෙකට. එකේවා එකයි. එක් කොරක් එකයි. ඉතුරු එකයි 75 ගත්තා. වර්ගමූලයේ පාඩමේ ඉගෙන ගන්න තියෙනවා. මෙතන තියෙන සංඛ්‍යාව කීය වුණත් ඒක දෙකෙන් වැඩි කරලා මේකෙන් ඉන්නේ. මෙතන 1 2කින් වැඩි කළොත් 2යි. ඉලක්කමකට ඉඳ තියෙනවා. 20 ගන්න. 175ට යනවා 6යි. මෙතනත් 6යි ඒකමයි මෙතන. දැන් මේ 6න් 26 වැඩි කරනවා. 156. ඉතුරුයි 19. වෙන ගන්න ඉලක්කම් නැහැ. එහෙනම් බිංදු දෙකක් ගන්න. හැමෙලේම අංක දෙකක් ගන්න ඕනේ. දශම දෙක. දැන් 16ම දෙකෙන් වැඩි කළා 32 මේකෙලින් ඉස්සරහට ගියා. ඉලක්කමකට ඉඳ තියෙනවා.
ලිව්වොත් 320 ගණන් 1900ට 5ක් විතර යනවා. 5යි. 1625. හරියට. අපෙන් උත්තරේ දශම ස්ථාන ගානක් කියලා නේ. ඔය එක දශම ස්ථානයකට හේවණන් ඇති. ඊට වැඩි හේවණන් හොඳයි. එහෙනම් වර්ගමූල 275 යගේ 16.5යි කියලා අපි ගන්නවා. දශම ස්ථානයකට එකට වැඩි වෙනවා නම් හොඳයි. එකටවත් වල තිබ්බොත් ඇටි ලකුණු දෙන්න. දෙවෙනි එක හොයන්න තියෙන්නේ 28.75. 28.75. දශම ගණන් වල වර්ගමූල කරනකොට අංක වෙන් කරන්නේ දශම තිතේ. තිතේ නම් මේ පැත්තට 2යි, එහා පැත්තට 2යි. ඒක වගේ වෙන් කරන්න දෙයක් නැහැ. අගට 2යි, උඩට 2යි තියෙන්නේ. තව තියෙනවා නම් වෙන් කරන්න තියෙනවා. දශමයෙන් මේ පැත්තට වෙනම යනවා, එහා පැත්තට වෙනම යනවා. අංක වෙන් කරන්නේ එහෙමයි දශම ගණන්. ඒ ඉස්සරෝම බලන්නේ 28. 5 වරක් 5. 25. ඉතුරුයි 3. 75 ගත්ත පල්ලෙහාට තිතෙන් එහා ඉලක්කම් ගන්නකොට දශම කියනවා. 5 වැඩි කළා දෙකෙන් ගන්න. 100 ගණන් 3ක් කියනවා. 300 නම් ඒක දශම ස්ථානයක හොයාගන්න පුළුවන් වුණා නම් ඇති. 28.75 වර්ගමූලය 5.3. ඊට වැඩි හේවොත් හොඳයි. අඩු ගානේ උතෙන්ටවත් හැදිලා තියෙන්න ඕන කියලායි කියන්නේ. හරි. මේක නිවැරදි නම් ලකුණු 3ක් හම්බ වෙනවා උත්තරේ හරිනම්. මේක නිවැරදි නම් ඒ ලකුණු 3ක් හම්බ වෙනවා. අඩු ගානේ මෙතන අපි තව පළවෙනි දශම ස්ථානේ වැරදිලා 16යි දශම කීයක් හරි තියෙනවා. දශම ස්ථානේ විතරයි වැරදි. පූර්ණාකයයි. එහෙම පූර්ණාකය හරිනම් ලකුණු දෙකක් දෙනවා. පූර්ණාකයවත් හරිනම් ලකුණු දෙකයි. මේකෙත් 5යි. දශම කියලා කොහොම හරි තියෙනවා නම් ලකුණු දෙකක් හම්බ වෙනවා. දශම ස්ථානේ වැරදුනොත් එක ලකුණයි පූර්ණාකය හරිනම් ලකුණු දෙකක් හම්බ වෙනවා. හරි. මේ උත්තරේ වැරදුනොත් ලකුණු දෙක දෙන්න හැටි කිව්වා. ඊළඟට B කොටස දාන්න. ඒ කොටසේ බලන්න. B කොටසේ කියනවා දිග 80යි පළල 60ක් වන ත්‍රිකෝණාශ්‍ර ඉදමක වර්ගඵලයට සමාන. වර්ගඵලයක් තියෙන සමචතුරාශ්‍ර ඉදමක පැත්තකදී. එහෙනම් ඉස්සෙල්ලා වර්ගඵලය හොයනවා ඉතින්. දිග 80යි පළල 60යි. වැඩි කළාම වර්ගඵලය 4800 වර්ගමීටර. දැන් ඔය ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය. ඔය වර්ගඵලයෙන් තියෙන සමචතුරාශ්‍රයක් තියෙනවා. දැන් සමචතුරාශ්‍රයේ වර්ගඵලයත් ඔය 4800. අහන්නේ පැත්තකදී. එහෙනම් සමචතුරාශ්‍රයේ පැත්තකදී හොයන්න 4800 වර්ගමූලය හොයන්න. 4800 වර්ගමූලය. හරි? දැන් අර ක්‍රමයට වර්ගමූලය හොයනවා 4800. බෙදීමේ ක්‍රමය. අගසිත අංක දෙක වැගීමෙන් කළා. ඉස්සරෝම ලියන්න පුළුවන් 6 වරක් 6. 7 වරක් 4 ලියන්න බෑ 49 30යි. 12ක් විතරයි බිංදු දෙක ගන්න. 6 දෙකෙන් වැඩි කළා 12. 120 ගණන්. 120 ගණන් යනවා 9ක්. 9. 9 වරක් 9 81යි 8ක්. 9 වරක් 2 18යි 8යි 26යි. දෙකක් තියෙනවා. 9 වරක් 9යි 2යි 8. ඉතුරුයි 39. 39ක්. බිංදු දෙකක් ගන්න. දශම තිබ්බා. 69 දෙකෙන් වැඩි කළා 138යි. 1380 ගණන් 3900ට යයි දෙකක්. දෙවරක් දෙක 4යි. දෙවරක් 8 16යි. 6යි 1යි 7යි 2යි. 6යි 3යි මෙතන 8 1යි. 1136. තව බිංදු දෙකක් ගන්න. මේක දෙකෙන් වැඩි කළොත් 4යි. දෙවරක් 9 18යි.
1384 13000 ගණන් 13000 ගණන් යයි කියන්න බලන්න 8ක් විතර 8ක් විතර 8 වරක් 8 64යි 6ක් 8 වරක් 4 32යි 6යි 38යි 3ක් විතර 64යි 3යි 67යි 6ක් විතර 8 වරක් 3 24යි 6යි 30යි 3ක් විතර 8යි 3යි 69.28යි ඕම් පැත්තක දිග මීටර 69.28යි. ඔබ හිතයි ඇයි ඒකේ විතර දශම ස්ථාන වලට බෙදුයි. ඒක ඉඩමේ පැත්තක දිග සොයන්නේ කොහොම අඩු ගන්න 1 දශම ස්ථානයකට නිවැරදිව දෙන්න ඕනේ. එහෙනම් 69.3යි 69.2යි යට තිබුණත් කමන්නේ. හරි? ඒකට තියෙනවා ලකුණු 4ක්. මේ ලකුණු 4ේ එක ලකුණක් දෙන්නේ 4800 වර්ගමූලය කියලා ලිව්වට ලකුණයි 64.28 කියන මේ උත්තරේ ගත්තට ලකුණු 2ක්. ඒතර මෙතෙන් එනකොට ලකුණු 3 එවෙන්නේ. හරි 69.3 කියලා ලියන එක කමන්නේ නැහැ. මේක තිබ්බත් එළිය හොඳයි. කිසියම් ළමයෙක් වෙන මේ උත්තර තියෙනවා නම් දැන් උතෙන් තමයි හරි උත්තරේ. ලකුණු 3 හම්බ වෙයි. 3යි 1යි 4යි. මේ උත්තරේට මේකට 1යි මේකට 3යි. ලකුණු 4ක් තියෙනවා. 3යි 1යි 4යි. හරි. මෙන්න මේ උත්තර තියෙනවා නම් කිසියම් ළමයෙක් 69යි කියලා විතරක් ලියුවා නම් එයාට 1 ලකුණක්. 69.2යි කියලා ලියපු ළමයාට ලකුණු 2ක්. 69.2යි 8 ලියපු ළමයාට තමයි ලකුණු 3ම. ලකුණු 3ම හම්බෙන්නේ 69.2යි 8 ලියපු ළමයාට ඉස්සරහ. 69 විතරක් හරි නම් 1යි 69.2ට හරි නම් 2යි 69.2යි 8ට හරි ලකුණු 3. හරි. ඉවරයි. හතරවෙනි ගානත් මුල් ලකුණු දාගන්න වෙලද කිව්වා වගේ. ගානට ගත්ත මුල් ලකුණු අගින් දාගන්න. හතරවෙනි ගානට මම මෙච්චර ලකුණු ගත්තා කියලා දාගන්න. ඊළඟ පස්වෙනි ගාන අන්තිම ගාන. අන්තිම ගාන 5. පස්වෙනි ගාන OA OB රේඛාවලට OA සහ OB රේඛාවලට P වල ඉඳන් යනකු ලම්බක දුර සමානයි. P මෙතන P වල ඉඳන් යනකු මේ ලම්බක දුරවල් දෙක සමානයි. ওই දුරවල් දෙක සමානයි කියලා දීලා. හරි? Px එක ලම්බකයක් Py අනිත් ලම්බක. OXP පළවෙනි කොටස OXP ත්‍රිකෝණය හා OPY ත්‍රිකෝණය අංග සම්බන්ධ. OPX උඩ ත්‍රිකෝණය OPY යට. PX සමානයි Py. මේක දත්තේ දීලා තියෙනවා. අන්න එක කරුණක් හරි. OXP කෝණය සමාන වෙනවා OYP කෝණය. අංශක 90. තව කරුණක්. OXP OYP සමානයි. කරුණු දෙක. OP සමානයි OP පොදු පාදය. OP OPට සමානයි පොදු පාදය. මේ පාදයට සමානයි මේක පොදුයි අනුවේ කෝණ දෙකයි. එහෙනම් ත්‍රිකෝණ දෙක කර්ණපාවල අංග සමයි. OXP ත්‍රිකෝණය අංග සමයි. OPY ත්‍රිකෝණයට අවස්ථාව කර්ණපාවල ත්‍රිකෝණ දෙක අංග සමයි. හරි. ඒකේ මේ PX සමානයි PY කියලා ලිව්වට එකයි හේතුව ලිව්වට එකයි ලකුණු දෙකයි. කෝණ දෙක සමානයි කියලා ලිව්වට එකයි හේතුව අංශක 90යි කියලා ලිව්වට එකයි ලකුණු දෙකයි. OP OPට සමානයි කියවට එකයි පොදු පාදයේ කියවට එකයි ලකුණු දෙකයි. ත්‍රිකෝණ දෙක අංග සමයි අවස්ථාව කර්ණපා කියලා ලිව්වට එකයි ලකුණු 7යි. ත්‍රිකෝණ දෙක අංග සම කළා. හරි නම්. හරි. දෙවෙනිට කියන OP මගින් EOB කෝණය සමච්ඡේද වන බව. දැන් ත්‍රිකෝණ දෙක අංග සමයින්ද XOP කෝණය. XOP කියන කෝණය සමාන වෙනවා මේ කෝණේ
YOP කෝණය. XOP කෝණය YOPට සමානයි. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. අංග සම ත්‍රිකෝණ දෙක අනුරූප අංග දෙක. ඉතින් මේ කෝණ දෙක සමානයි කියන එකේ තේරුම OP මගින් AOB කෝණය සමච්ඡේද වෙනවා. එනම් OP මගින් AOB කෝණය සමච්ඡේද වෙනවා. OP මගින් AOB කෝණය සමච්ඡේද වෙනවා. ඒකට දීලා තියෙනවා ලකුණු 3ක්. මේ පෙරට දෙකයි මේකට එකයි ලකුණු 3යි. ලකුණු සම්පූර්ණයි. පස්වෙනි ගානක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ගේ පේපර් එකේ මුල පිටුවේ මුලම පිටුවට පළවෙනි කොටසට ගත්ත ලකුණු ගාන දාන්න. පේපර් එක ලියපු එකේ මුල පිටුව. දෙවෙනි කොටසට ගත්ත ලකුණු ගාන දාන්න. ගණන් පහටම ලකුණු එකතු කරන්න. ගණන් පහේම ලකුණු එකතු කරලා ගන්න. මුළු ලකුණු ඒ කොටස් දෙක එකතු කරන්න. ඒතර මුළු ලකුණු ගාන එනවා. ඒක තමයි තමන්ගේ 100ට ලකුණු ගාන. 68යි ඒ විදිහට දාන්න. මුළු ලකුණු ගාන කීයද කියලා දාන්න එකතු කරන්න. තමුන්ට අවශ්‍ය වෙන්න බොරු කළොත් තමන්ගේ අවාසිය තමුන් කරන්න. බොරු කරන්නේ නැතුව තමුන් සත්‍යවාදී වෙන්න ඕන. මේ ලකුණු සංඛ්‍යාව ඕගොල්ලන්ගේ පැවරුම් පොතේ ඔබ දන්නවා. පැවරුම් පොතේ අග තියෙනවානේ ශිෂ්‍ය ප්‍රගති වාර්තාව. ඒ ප්‍රගති වාර්තාවේ ඔය ලකුණු දාන්න. ප්‍රගති වාර්තාවේ 1 2 3 4 කියලා පරීක්ෂණ අංක තියෙනවා. පළවෙනි එක ඔයගොල්ලෝ ලිව්වට ලකුණු දාලා ඇති. දෙවෙනි එකෙත් ලකුණු දාලා ඇති. තුන්වෙනි එකට ඔය ආපු ලකුණු ගන්න දාන්න තමුන්ට ආපු. තමුන්ට ආපු මේ ලකුණු සංඛ්‍යාව දාන්න. මේ ලකුණු ගන්න දන්නේ සමහරට මීට වැඩි ඇති. සමහරට අඩුත් දන්නෙත් නැහැ. තමුන්ගේ ලකුණු ගන්න දාලා තමුන් එක සම්පූර්ණ කරගන්න. සම්පූර්ණ කළා මෙතන යටින් දෙමාපියෝ ලව්වා අස්සන ගස්ස ගන්න. මෙන්න මගේ ලකුණු කියලා පෙන්නන. හරි. අවංකව වැඩ කළාම ඒකට යහපත් ප්‍රතිඵල ලැබෙයි. ඔන්න ඕගොල්ලන්ගේ තුන්වෙනි පරීක්ෂණය ඉවරයි. අපි මේ මාසයේ තුල පුතේ හතරවෙනි පරීක්ෂණය ලියන්න අදහස් කරනවා. පස්වෙනි එකත් ලියන්න අදහස් කරනවා. තව අද සමහර විට නැත්තම් හෙට. හරි? අද හෝ හෙට ඊළඟ පරීක්ෂණයක් දැන් දාලා ඇති. දැන් ඔය ලිව්වේ තුන්වෙනි එක හතරවෙනි පරීක්ෂණය දාලා ඇති. ඒකේ උත්තර පත්‍රෙත් අපි ඉක්මනින් සාකච්ඡා කරනවා. මේ සියල්ලම ඕගොල්ලන්ට දන්නලා එවලා ඇති. ඕගොල්ලන්ගේ WhatsApp group වලට මෙන්න මේ දවසේ පේපර් එක දානවා YouTube එකට. මේ දවසේ උත්තර පත්‍රය දානවා. දරුවෝ මේ දවස් වෙනකොට ලියලා සූදානම් කරලා ඉන්න කියලා ඕගොල්ලන්ට තොරතුරු මේ වෙනකොටත් මම හිතනවා දන්නලා ඇති. හරි? මම සියල්ලම දන්නන්න කිව්වා අපේ වැඩ කරන අයලට. ඒගොල්ලෝ දන්නලා ඇති. ඔබට පේපර් එක ලියන්න ඕනේ කවද්ද? උත්තර පත්‍රය දාන්නේ කවද්ද? සියලුම තොරතුරු දන්නලා ඇති. තමුන්ට අවංකව මේ වැඩේ කරගන්න. ජූනි 14න් පස්සේ මේ මාසේ 14න් පස්සේ ඔබට සංචාරන සීමා අයින් කළාම යන්න එන්න පුළුවන්. ඊට පස්සේ අපි ටියුට් ටික දෙනවා. 14න් පස්සේ දවසක දේවාලෙකට ඇවිල්ලා ටියුට් ටික අරගෙන යන්න අපි ඉන්න ඕන දවස් ඕගොල්ලන්ගේ WhatsApp group වලට මැසේජ් එක එවනවා. ඒ වෙනකොට එතකොට ඇවිල්ලා අරයි යන්න. එතකොට ජූනි මාසේ 14න් පස්සේ ජූනි අග වෙනකොට අපි තවත් පාඩම් දෙකක් අවසන් කරනවා. ඒ කියන්නේ සතියකට දවස් වෙනදා අපි කලේ සතියකට එක දවසයි. දැන් ජූනි 14න් පස්සේ සතියකට දවස් දෙකක් දානවා පාඩම්. එයි දැන් මේ දවස් ටිකේ පාඩම් දාගන්න බැරි වුණානේ. ඒ ඉඳන් ජූනි 14 ඉඳන් ජූනි 30 වෙනකම් කාල පරිච්ඡේදය තුල දවස් 4ක් පාඩම් දානවා. ඔයගොල්ලෝ ඒ වැඩ ටික කරගන්න. ඒ කියන්නේ මාසෙම පාඩම් ටික සති දෙකකට දානවා. දාලා ඉවර කරනවා. ළමයි ඉවර කරගන්න දැනගන්න ඕනේ. මොකද දැන් නිකන් ඉඳලා හරියන්නේ නැහැ. වැඩ කරන්න ඕනේ. හරි? එහෙනම් ප්‍රශ්න පත්‍ර ටිකක් ලියන්න. පාඩම් ටික ජූනි 14 පස්සේ කරන්න. දෙමව්පියන්ට කියන්න 14 පහුවෙලා ටියුට් එක ගෙනියන්න එන්න කියලා ජූනි මාසෙට අදාළ. එහෙනම් අදට ඇතුළේ